විශේෂයෙන් මේ දිනවල නිර නොවන ආකාරයේ සංචරණ සීමාවන් සහ ඇඳින් නීති සහිතව ජීවත් වෙන තත්වයක් ඇතුලේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධ ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධ ඊටාම බරපතල ප්‍රශ්න ප්‍රමාණයක් උද්ගත වෙලා තියෙනවා. ඒ සම්බන්ධ අපේ අදහස පළ කරන්න තමයි අපි අද මේ මාධ්‍ය හමුව කැඳෙව්වේ. මීට දවස් දෙකකට කලින් දිනිත් මෙලන් මාබුල එහෙම නැතිනම් ඌරුජුවා කියන අනවර්ථ නාමයෙන් හඳුන්වපු පුද්ගලයාව කඩුවෙල ආසන්න ප්‍රදේශයේ වඳුරම් මුල්ල හරියේදී වෙඩි තියලා මරලා දාලා තිබුණා. ඊට දවසකට පස්සේ ධර්මකීර්ති පෙරේරා විජේසේකර එහෙම නැතිනම් කොස්ගොඩ තාරක කියන පුද්ගලයාවත් ඒ විදිහටම වෙඩි තියලා මරලා දාලා තිබුණා. එතකොට මුල් පුද්ගලයා ගත්තොත් එහෙම ඌරුජුවා කියන අනවර්ථ නාමයෙන් හඳුන්වපු පුද්ගලයා ගත්තොත් එහෙම ඔහු වසර 8ක් රැඳවුම් භාරයේ ඉඳලා අධිකරණයෙන් අප ලබා නිදහස් වෙන අවස්ථාවේදී බූස්සාසලදී පැහැර ගැනීමකට ලක් වෙලා ඊට පස්සේ ඔහුව නවගමුව පොලිසියට අරන් ඇවිල්ලා එතනින් පස්සේ තමයි වඳුරම් මුල්ල ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කරලා තිබුණේ. ඒකට ඒක සම්බන්ධ දැනට පොලිසිය නිල වශයෙන් කියලා තියෙන්නේ සිදුවීමක් වුණා සිදුවීමේදී ඝාතනය කරනු ලැබුවා කියලා විතරයි කියලා තියෙන්නේ. ඒ වගේම කොස්ගොඩ තාරක කියලා හඳුන්වන පුද්ගලයා ඔහු සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත්තට පස්සේ ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරලා රක්ෂිත බන්ධනාගාරගත කරමින් සිටපු කෙනාව විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙනහිල්ලා තිබුණා. එතනින් දෙමටගොඩ විශේෂ අපරාධ කොට්ටාශයට බාර දීලා තිබුණා. ඒත් ඔහු සම්බන්ධ බරපතල ප්‍රශ්නයක් තිබුණා. ඔහුව මරා දමනවා කියන සැකය දිගින් දිගට තිබුණා. ඒ නිසාම ඔහුගේ මව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කරලා තිබුණා. තමන්ගේ පුතාව මරා දමන්නට නියමිතව තියෙනවා පොලිසිය විසින් මේක සම්බන්ධ පියවරක් ගන්න මැදිහත් වීමක් කරන්න කියලා. ඒක වාර්තා කරලා තිබුණා 2020 සැප්තැම්බර් මාසේ 12 වෙනිදා අනිද්දා පත්තරේ. ඒ කියන්නේ 2020 අගෝස්තු සැප්තැම්බර් අතර කාලෙදි තමයි මානව හිමිකම් කොමිසමට ඔහු මරා දමනවා කියන එක දැනුම් දීලා තිබුණේ. පෙරේදා ඔහුව මරා දමනු ලැබුවා. ඒ වගේම ඔහුගේ නීතිඥයා ඒ කොස්ගොඩ තාරකගේ නීතිඥ සංගමයට නිල වශයෙන් දැනුම් දීලා තිබුණා කලින් දවසේ සවස ඔහුව පොලිසිය විසින් මරා දමන්න ඉඩ තියෙනවා කියලා නීතිඥ සංගමයේ එදින රාත්‍රී 8ත් 9ත් අතර පොලිස්පතිවරයාට කතා කරලා මේක කිව්වා කියලා කිව්වා. ඒ විතරක් නෙමෙයි මේ පුද්ගලෝ දෙදෙනාටම අදාළව ගත්තට පස්සේ මේ පුද්ගලෝ දෙදෙනාම මරා දැමීමට නියමිතයි කියන එක විවිධ සංවිධාන විවිධ පුද්ගලයන් විසින් ඊට කලින් සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍යවල ඒ වගේම වෙබ් අඩවිවල අන්තර්ජාලය හරහා ප්‍රකාශයටපත් කරලා තිබුණා. ඔවුන්ව මරන්නයි යන්නේ කියන එක කලින් ප්‍රකාශයටපත් කරලා තිබුණා. එතකොට ඔවුන්ව මරන්න යනවා කියන එකට අදාළ සියලු අය මැදිහත් වෙලා තිද්දි මානව හිමිකම් කොමිසම ඔවුන්ගේ ඥාතීන්, මාධ්‍යවේදීන්, පොලිස්පතිවරයා ඊට පස්සේ නීතිඥ සංගමයේ මේ සියලු දෙනාගේ මැදිහත් වීමෙන් පස්සේ සමාජාල මාධ්‍යවල ඔවුන්ව මරනවා කියලා දිගින් දිගට කියලා තියෙන තත්ත්වය ඇතුළේ ඔවුන්ව මැරුවා. දැන් මරලා ඉවරලා පොලිසිය මේක සම්බන්ධ නිශ්චිත අදහසක් ප්‍රකාශ කරන්නේ නැහැ. වෙනදා හැමදාම පොලිසිය කියන කතාවක් තියෙනවා. ඒ කතාව තමයි ඒ අයව ආයුධ පෙන්වන්න අරන් ගියා. ආයුධ පෙන්වන්න මාංචු දාලා අරගෙන යද්දී ඒ අය පැනලා බෝම්බයක් ගහන්න හරි වෙඩි තියන්න හරි ගියා. ආත්ම ආරක්ෂාව සඳහා වෙඩි තබද්දී වෙඩි වැදිලා මැරුණා කියලා එකම කතාව දිගින් දිගට කිව්වා. අපි දන්නේ නැහැ පොලිසියට දිගට මේ කතාව කියන්න ලැජ්ජාවක් තියෙනවද කියලා. මොකක් හරි හේතුවක් නිසා දැන් ඒක කියන්නේ නැහැ. හැබැයි අපි පසුව කියන්නම් මේක ඊට වඩා බරපතලයි. ඒ හේතුව නොකියන එකෙමත් ඊටාම් බරපතලකමක් තියෙනවා. දැන් මේක සම්බන්ධ විවිධ විවේචන මේ වෙනකොට එල්ල වෙමින් තියෙනවා. දැන් එක පිරිසක් ඉන්නවා විශේෂයෙන් සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහත්තයම මේගොල්ලෝ මේක හුදු ආණ්ඩු විරෝධී විවේචනයක් විදිහට කියනවා. මේ ආණ්ඩුව මැදිහත් වෙලා තමයි මේ මිනිමරුම් කරන්නේ කියලා නැවත බලමාරුවක් සඳහා මේකේ පාර පාද ගන්න විවේචනයක් කරනවා. ඇත්තටම ඒ අයගෙන් අපිට අහන්න තියෙන්නේ වැඩි ඈතට යන්න ඕනේ නැහැ. මර්ධනය පිළිබඳ අත්දැකීම් ගැන වැඩි ඈතට යන්න ඕනේ නැහැ. 2015 ඉඳලා 2019 දක්වා ආණ්ඩු බලය හේබෙව්වා ඒගොල්ලෝ. ඊට කලින් වැලිකඩ රැඳවියන් ඝාතනය සිද්ධ වුණා. වැලිකඩ රැඳවියන් ඝාතනයට අදාළ කරපු විමර්ශන සම්බන්ධ ඊටාම විශ්වාස කටයුතු වාර්තා දෙකක් හරි තුනක් හරි එවකට අගමැතිවරයා විදිහට හිටපු රනිල් වික්‍රමසිංහ මහත්තයාට බාර දීලා තියෙනවා. ඒ ආණ්ඩුව ඒ රැඳවියන් ඝාතනය සම්බන්ධ කිසිම දෙයක් කරේ නැහැ. ඒ විතරක් නෙමෙයි අතුරුදහන් වූවන් සම්බන්ධ මරා දැමුවන් සම්බන්ධ ඒ පිළිබඳ කිසිදු පැමිණිල්ලකට කිසිම විමර්ශනයක් කිසිම මැදිහත් වීමක් කරේ නැහැ. ඒ නිසා දැන් ආයෙ ඇවිල්ලා මේක මේ බල ඌවමාරුවක කොටසක් බවට පත් කරගන්න මේක කෑ ගහලා වැඩක් නැහැ. ඊට පස්සේ තව පිරිසක් ඉන්නවා මේක යම් මානවවාදී වගේ දෘෂ්ටි කෝණයකින් බලලා ඉදිරිපත් කරනවා. ඉතින් ඒගොල්ලෝ කියන්නේ මේ අම්මලා අඬනවා ඒ වගේ කතා කියන්නේ. එතකොට අනිත් පැත්තෙන් තර්කය කියනවා මේ පාතාල ක්‍රියාකාරකම් වලින් මියගිය අය පාතාල ක්‍රියාකාරකම් වල පීඩාවට පත්වෙච්ච අය සම්බන්ධ තර්ක කියනවා. ඒ වගේම තව පිරිසක්
ලිබරල් දෘෂ්ටි කෝණයෙන් මේක සම්බන්ධ විවේචනයක් කරනවා. ඔවුන් ඉදිරිපත් කරන්නේ මේ පාතාල වල ඉන්න අයව ඒගොල්ලොන්ව අධිකරණ ක්‍රියාවලියක් කරහා දඬුවමට ලක් කරන්න අමාරුයි. ඒ අයට විරුද්ධව සාක්ෂි දෙන්න කවුරුත් එන්නේ නැහැ. මිනිස්සු බය වෙලා ඉන්නේ. ඒ අය බන්ධනාගාරගතව සිටින අතරතුර විවිධ ආකාරයේ අපරාධ වලට සංවිධානාත්මක අපරාධ වලට හවුල් වෙනවා. ඒ වගේ දේවල් කියනවා. ඒකට දැන් මේකේ ඇත්තටම අපි මේකට විරුද්ධ වෙන්නේ අපි මේ ඝාතන සම්බන්ධ ඉන්න ස්ථාවරය මොකක්ද කියන එක ඊටාම පැහැදිලිව සඳහන් කරන්න ඕනේ. එකක් තමයි මූලික වශයෙන් ගත්තට පස්සේ මේ පාතාල ක්‍රියාකාරකම් ඇතුළු මද්ද්‍රව්‍ය ජාවාරම් සංවිධානාත්මක මිනිමැරුම් සංවිධානාත්මක අපරාධ ඇතුළු මේ පාතාල ක්‍රියාවලිය අතිශය විනාශකාරී. අතිශය විනාශකාරී මේ පාතාල ක්‍රියාවලිය වර්ධනය වෙච්ච ඉතිහාසයක් තියෙනවා. ගොඩක් අතීතයේ අර මරදාන චොප්පෙලාගේ කාලේ ගත්තට පස්සේ ඒක පාතාල කියලා නෙවෙයි තිබුණේ. ඇත්තටම හිටියේ චණ්ඩි හිටියේ. ඒගොල්ලෝ අර හිත හොඳ චණ්ඩි වගේ අසාධාරණයට විරුද්ධව අයුක්තියට විරුද්ධව මැදිහත් වෙන විදිහේ තමයි මේකේ මූල බීජය තිබුණේ. නමුත් එතනින් පස්සේ විශේෂයෙන් 1980 දශකයෙන් පස්සේ මේක වෙන මානකින් වර්ධනය වුණා. ওই දෙවෙනි අවධියක් ආවා සොත්තිඋපාල්ලාගේ නාවල නිහාල්ලාගේ කාලේ. ඒ කාලෙ වෙද්දී එක්කෝ දේශපාලන මැරකටයුතු සඳහා නිශ්චිත දේශපාලන ව්‍යාපෘති වලට මේ මැරයන්ව යොදාගත්තා, වුණ පෝෂණය කරගත්තා. ඊට අමතරව සමහර මේ සල්ලි හොයන්න නිශ්චිත ක්‍රියාවක් කරනවා, සල්ලි ටිකක් හොයා ගන්නවා, ආයෙ නිහඬව ඉන්නවා, ආයෙ සල්ලි හොයන්න ඕන නම් මොකක් හරි පාතාල ක්‍රියාවක් කරනවා. ඒ જાතිය කාලයක් ගෙවිලා ගියා. නමුත් 1990 ගණන් වලින් පස්සේ තමයි මේ වර්තමාන තියෙන ආකාරයේ පාතාලයක් වර්ධනය වුණේ. ඔය මාකඳුරේ මදුෂ්ලගේ ඉඳලා කංජිපානි ඉම්රාන්ලගේ ඉඳලා එවැනි බලතල සහිත බලය සහිත පාතාලයක් වර්ධනය වුණා. දැන් අවසානයේදී තියෙන්නේ පොලිස් නිලධාරීන්ට තර්ජනය කරන, දේශපාලඥයන්ව මිලදී ගන්න, නිලධාරීන්ට බලපෑම් කරන බල සම්පන්න අධිරාජ්‍යයන් ගොඩනගාගෙන ඉන්න මිලියන් ගණන් බිලියන් ගණන් සල්ලි එහා මෙහා වෙන එහෙම පාතාල ව්‍යාපාරයක්, දැවැන්ත පාතාල ආධිපත්‍යයක් ගොඩනගිලා තියෙනවා. මේක අනිවාර්යෙන් නැති කරන්න ඕනේ. ඒකත් එක්ක බැඳිලා තියෙනවා මද්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු ඉතුරු දේවල් නැති කරන එක. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ පාතාලයේ බිහි වෙන්න මේක අපි හැමදාම කියනවා, කොච්චර කිව්වත් ආයෙ කියන්න වෙනවා. පාතාලයේ බිහිවීමට අදාළ නිශ්චිත සමාජාර්ථික හේතු තියෙනවා. සමහර අයගේ පුද්ගලික හේතු පවා නිශ්චිත සමාජීය හේතු. දැන් අපි උදාහරණයක් විදියට මාකඳුරේ මදුෂ් ගත්තොත් එහෙම ඔහුව පාතාල ක්‍රියාකාරකම් වලට තල්ලු වෙන්න හේතුව කියලා කියන්නේ ඔහුගේ මව මරා දැමීමත් එක්ක ඇතිවෙච්ච ප්‍රශ්නේ. එතකොට ඒවා මහ දැවැන්ත සමාජීය සිදුවීම් එක්ක සම්බන්ධ ප්‍රශ්න. ඊට අමතරව දැන් මේ අපි ජීවත් වෙන කාලය ඇතුලේ යුක්තිය පිළිබඳ, සාධාරණය පිළිබඳ, ප්‍රචණ්ඩත්වයේ පිළිබඳ තව කෙනෙක්ව තමන්ගේ අදහසට නම්ම ගැනීමල ඒක කරන ක්‍රමවේදය මොකක්ද කියන කරදාලා මොනවා හරි විදියට තියෙන සමාජ ඇගයුම් පද්ධති, වැලියු සිස්ටම්ස් ඔක්කොම බොඳ වෙලා ගිහිල්ලා තියෙනවා. සමාජ ඇගයුම් පද්ධති බොඳ වෙලා. දැන් සාධාරණය මොකද්ද, අසාධාරණය මොකද්ද කියලා වෙන්කොට හඳුනාගන්න ඉර මැකී යමින් තියෙන. හොඳ මොකද්ද, නරක මොකද්ද කියන වෙන්කොට හඳුනා ගැනීමේ ඉර මැකී යමින් තියෙන. ඒක නිසා ඒ සමාජ ප්‍රශ්නේ මේ පාතාලයේ වර්ධනයේ පිටිපස්සේ ගොඩක් තියෙනවා. මොකද මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් අය පාතාල සමාජිකයෙක් බවට පත් වෙලා මිය යන්න තියෙන ඒ අවදානම ගන්න තියෙන අකමැත්ත නිසා පාතාල ක්‍රියාකාරකම් නොකර ඉන්නවා මිසක සමාජයේ විශාල පිරිසක් ඉන්නවා ඒ ආකාරයට තමන්ගේ ජීවිතයේ දේවල් බේරගන්න කැමති අය. ප්‍රචණ්ඩත්වය හරහා, බලහත්කාරය හරහා, දේශපාලන බලාධිකාරයන් හරහා මේක කරගන්න කැමති අය ඉන්න. පාර්ලිමේන්තුවෙත් එහෙමයි ගොඩක් ඉන්නේ. පාර්ලිමේන්තුවෙත් ගොඩක් අය එහෙම ඉන්නවා. දැනට ඔය පාතාලේ ඉන්න අයයි ඔය සමහර අයගේ තියෙන වෙනස, ඇතැම් අයගේ තියෙන එකම වෙනස තමයි පාතාලයේ සමාජිකයන්යයි කියන අය ඒගොල්ලෝ මිය යෑමේ අවදානමක් බාර ගන්න තියෙනවා. ඒ අවදානම බාර ගන්න බය නිසා වෙන ආකාර වලින් ඒව කරන පිරිසක් ඉන්නවා. ඒ නිසා මේක පුළුල් සමාජ ප්‍රශ්නයක්. මේ ඔක්කොම තත්ත්වයන් තියෙදි දැන් පාතාලේ කියලා දැන් මේ මොහොතේ සංයුක්තව තියෙන එකක් තියෙනවානේ. ඒක ඊටාම් භයානක. කියන්නේ අන්තිම නරක, අන්තිම අනීතික පොලිස් නිලධාරියටත් වඩා පාතාලේ කෙනෙක් නරකයි අපේ ස්ථාන. ඒක හරි. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. මොකද අන්තිම නරක, අන්තිම අනීතික නීති අවභාවිතාවයේ යොදවන එහෙම පොලිස් නිලධාරියෙක් එක්ක පවා යම් සිවිල් රාමුවක් ඇතුලේ ගනුදෙනු කරන්න පුළුවන්. එයාව පාලනය වෙන ආයතනයක් තියෙනවා. එයාට ඉහළ නිලධාරීන් ඉන්නවා. දේශපාලන තන්ත්‍රයක් තියෙනවා. නමුත් පාතාලයේ මොකෙන්වත් පාලනය වෙන්නේ නැහැ. ඒකට පාතාලයේ ස්ථිර වශයෙන්ම මේ පාතාලයේ සම්බන්ධ ක්‍රියාමාර්ගයක් ගත යුතු තියෙනවා. හැබැයි දැන් අපි සංවාද වේදිකාවේ තියෙන පාතාලයයි ඇත්තට තියෙන පාතාලයයි අතරත් ලොකු වෙනසක් තියෙනවා. දැන් පහුගිය කාලේ අපිට වාර්තා වුණා දැන් උදාහරණයක් විදිහට ඌරුජුවා මරා දැමුවට පස්සේ රණාල පැත්තේ, නවගමුව පැත්තේ, වඳුරම් මුල්ල පැත්තේ රතිඤ්ඤපත් වුණා කියලා. ඉතින් රතිඤ්ඤපත්තු වීම පොලිසිය මැදිහත් වීමනුත් කොටසක් වෙලා තියෙනවා. ඇත්තටමත් මේ අයගේ වැඩවලින් පීඩාවටපත් වෙලා හිටපු මිනිස්සු ඒ පිළිබඳව සතුටු වුණා. දැන් කොස්ගොඩ රතිඤ්ඤපත්තු උනේ නැති වුණාට රතිඤ්ඤපත්තු කරන්න කැමැත්තෙන් හිටපු අය ඉන්නේ නැති. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ කුඩු ජාවාරම් නිසා
කප්පම් ගැනීම නිසා, සංවිධානාත්මක මිනීමැරුම් නිසා, ඒ කණ්ඩායම් අතර සිද්ධ වෙන ගැටුම් වලදී සිද්ධ වෙන ප්‍රශ්න නිසා, මේවා නිසා ජනතාවට මේකේ ඇවිල්ලා තියෙන පීඩාවක් තියෙනවා. හැබැයි ඊටත් එහා මේ පාතාලේ ගැන ලොකු දෘෂ්ටිවාදකුත් හදලා තියෙනවා. දැන් හැමදාම මේකේ හතුරෙක් ඕනේනේ. එක කාලෙක හතුරා වුණේ LTT එක. හැමදාම කිව්වේ LTT එක ඉන්නකල් මේක බේරන්න බෑ. ඊට පස්සේ ඒක නැති වුණාට පස්සේ අලුත් හතුරෙක් හොයාගත්තා ඉස්ලාම් මූලධර්මවාදී. ඒ අතර තව හතුරෙක් හොයාගත්තා NGO තමයි ගිහිල්ලා මේ ජිනීවා වලට ලංකාව ගැන පැමිණිලි කරන්නේ. මේක තමයි ප්‍රශ්නේ. ඒ අතර කිව්වා පාතාලේ මේ රටේ සංවර්ධනය කරන්න බැරි, ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කරන්න බැරි ලොකුම ප්‍රශ්නේ පාතාලේ. ඉතින් ඒකේ අර්ධ සත්‍යයක් තියෙනවා. ඒක අතිශයෝක්තියට නැංගු එකක්. ඒකට ඇත්තට තියෙන පාතාලයයි දෘෂ්ටිවාදීව හදලා තියෙන පාතාලය අතරත් වෙනසක් තියෙනවා. හැබැයි දැන් ඔක්කොම මැද ගෝඨාභය මහත්තයා තමයි මේ ඔක්කොම විසඳනවා කියලා ගහපු අන්තිම තුරුම්පුව මේ සිස්ටම් එකේ. අන්තිම තුරුම්පුව එයා තමයි කිව්වේ LTT ආයෙ නැගිටින්න දෙන්නෙත් නැහැ. ඉස්ලාම් මූලධර්මවාදයක් නැති කරනවා, NGO බලශුන්‍ය කරනවා, පාතාලේ මර්ධනය කරනවා කියලා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආවේ. හැබැයි දැන් සම්පූර්ණ නාලා ඉන්නේ. සාමාන්‍ය භාෂාවෙන් කියනවනම් නාලා ඉන්නේ. ආර්ථිකෙත් වැටලා තියෙන්නේ. කොවිඩ් අර්බුදේ පාලනය කරගන්න බැරි වුණා. ඒකට අදාළ අවම මොලේ තියෙන මිනිහෙක් කරන්න ඕනේ. අවම දේවල් ටික කරේ නැහැ පහුගිය අවුරුදු කාලේ. ඒ නිසා දැන් එක පැත්තකින් අපිට සැකයක් තියෙනවා මේ හදන්නේ මේ ඇවිල්ලා තියෙන සම්පූර්ණ අසාර්ථකකම් වහන්න පාතාලේ මර්ධනය කරනවා කියලා ආය ෂෝ එකක් කරන්න ලෑස්ති වෙනවා. මොකද යාබද දින දෙකකදී දෙන්නෙක්ව මැරුවා පොලිසිය. දැන් මේ නැවත පාතාල මර්ධනය කියලා කතාවක් ගේන්න තියන්නේ. එහෙමත් නැතිනම් මේ කරන්න යන්නේ කොවිඩ් බීතියෙන් ජනතාව ඇලලිලා ඉන්න වෙලාවේ ඊටාම අනීතික, ඊටාම ප්‍රජාතන්ත්‍ර විරෝධී ව්‍යුහයන් සාමාන්‍ය භාෂාවෙන් කියනවනම් සලු කරලා දාන්නද. ඒව සාමාන්‍යකරණය කරන්නද යන්නේ මේ කියන ප්‍රශ්නේ තියෙනවා. මොකද අපි මේකට විරුද්ධ වෙදී අපි මේකේ පතුලෙන්ම කතා කරොත් එහෙම අපි මත්ද්‍රව්‍ය ගන්න උදාහරණයක් විදිහට මත්ද්‍රව්‍ය නවත්තන්න බැරුව තියන්නේ ඇයි? ලංකාව දූපතක්. මූදෙන් වට වෙලා තියෙන්නේ. එතකොට මේක ඇතුලේ මත්ද්‍රව්‍ය හැදෙන්නේ නැහැ. අයිස් හරි මේ හෙරොයින් හරි මොනවා හරි මේක ඇතුලේ හැදෙන්නේ නැහැ. එළියෙන් ගේන්න ඕනේ. මේක මූදෙන් වට වෙලා තියෙන්නේ. එතකොට මූද තරණය කරගෙන මේක මෙහෙට එන එක වළක්වන්න බැරියයි කියන එක ඒක තේරෙන්නේ නැහැ. ඒක වළක්වන්න පුළුවන්. මොකද ආරක්ෂකාංශයක් කියලා එකක් තියෙනවා. අපේ රටේ ජනතාවගේ බදු මුදලෙන් අති දැවැන්තම කොටස වෙන් කරන්නේ ආරක්ෂක කියලා. දැන් ගියා මේ 2021 අවුරුද්ද ගත්තොත් එහෙම රුපියල් බිලියන් 440ක් වෙන් කරලා තියෙන ආරක්ෂක අමාත්‍යාංශයටයි පොලිසියට. රුපියල් බිලියන් 220යි වෙන් කරලා තියෙන්නේ මේ මිලියන් 22ක් ජනතාවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය වෙනුවෙන්. ලක්ෂ 50ක් පාසල් ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරලා තියෙන්නේ බිලියන් 100ක්. ඒ වගේ 4 ගුණයකට වඩා වෙන් කරලා තියෙනවා. 4.5 ගුණයක් වෙන් කරලා තියෙනවා ආරක්ෂක අමාත්‍යාංශයට. ඒක සල්ලි වෙන් කරලා තියෙනවා මහජන බදු මුදල් වලින්. යුද්ධ කරලා අර මේ පුහුණුව තියෙන ආරක්ෂකාංශය ඉන්නවා, දක්ෂ පොලිසියක් ඉන්නවා, සූක්ෂම බුද්ධියංශය ඉන්නවා කියලා හැමතිස්සෙම පුරසාරම් කියනවා. ඒ ඔක්කොම මැද එහෙනම් කොහොමද ඕන හන්දියකට ගියාට පස්සේ ඊසි කෑෂ් වලින් සල්ලි දාලා මේ හෙරොයින් හරි අයිස් හරි ගන්න පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද? එතකොට අන්න ඒක හිතන්න ඕනේ. ඒ නිසා මේ පාතාල මර්ධනය, මත්ද්‍රව්‍ය මර්ධනය කී යන ඒවා මේවා හුදු දේශපාලන ප්‍රචාරක වැඩ විතරයි. මේවා ඒ වගේ නිර්යතාය මරලා නවත්තන්න බෑ. දැන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන අය මරනවා කියලා කොච්චර මැරුවද? ලංකාවේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරමේ මහ මොලකරු කියලා මේ මෑත අවුරුදු 5-10 ඇතුලේ කී දෙනෙක් අත්අඩංගුවට ගත්තද? කී දෙනෙක් මැරුවද? දැන් මහ මොලකරු කියලා ටීවී එකේ පෙන්නද්දි කට්ටිය හිතන්නේ මෙයා තමයි ලංකාවට කුඩු බෙදන්නේ කියලා. ඊට එයා මරනවා. ඊට පස්සේ කුඩු ඉවර වෙනවද? කුඩු ඉවර වුණේ නැහැ. පාතාලෙත් එහෙම තමයි. පාතාල නායකෝ කියලා 1980 ගණන් වල ඉඳලා පාතාල නායකයෝ මරනවා කිය එක අයව මරනවා. මේක ඉවර වෙන්නේ නැහැ. දැන් මෙතන අපිට පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා. මේ පාතාලයට සම්බන්ධ අය කියන අය මරන්නේ ඇත්තටම පාතාලේ නැති කරන්නද නැත්නම් පාතාල ක්‍රියාකාරකම් ආරක්ෂා කරගන්න. ඒවට සම්බන්ධ දේශපාලඥයෝ ඒවට දේශපාලන අනුග්‍රහය දුන්න අය ගැන සාක්ෂි වසන් කරන්නේ. මේ නිහඬ වෙන්නේ පාතාලයේද? මේ නිහඬ වෙන්නේ පාතාල ක්‍රියාකාරකම් වලට හම්බුණු දේශපාලන අනුග්‍රහය ගැන තියෙන සාක්ෂි. අනිත් එක පහුගිය කාලේ පුරාම මේ විදිහට පොලිසිය විසින් ඝාතනය කරපු අයගේ ලයිස්තුව බලද්දී ඊටාම පැහැදිලි සැකයක් අපිට මතුවෙනවා. මේ යන්නේ ඒ කියන්නේ කණ්ඩායම් ගණනාවක්, දහරාවන් ගණනාවක් ඉද්දී එකක් දෙකක් ඉතුරු කරලා ඉතුරු ටිකද මේ මරන්නේ. දැන් ආණ්ඩුවේ සටන් පාඨය වෙලා තියෙන්නේ එක රටක් එක පාතාලයක් කියන එක. ආණ්ඩුවට පක්ෂපාතී එක පාතාලයක් ඉතුරු කරගෙන අනිත් අය මරණ එකද මේ කරන්නේ. එහෙම සැකයකුත් මෙතන බරපතල විදිහට මතුවෙනවා. අනිත් එක මේ විදිහට නම් තීරණ ගන්න. ඒ කියන්නේ මේ විදිහට පොලිසිය තීරණ ගන්නව නම් අහවලාට තමයි දඩුවම් දෙන්න ඕනේ, අහවලා මරන්න ඕනේ කියලා. එහෙමනම් ඉතින් අධිකරණ ව්‍යුහයක් අරගෙන මුකුත් වැඩක් නැහැ. අධිකරණ තිබිලා වැඩක් නැහැ. නීතිඥයෝ ඉඳලා වැඩක් නැහැ. විනිශ්චයකාරවරු ඉඳලා වැඩක් නැහැ. ওই නීති පොතුත් වැඩක් නැහැ. එහෙනම් අපි ඒ ප්‍රදේශයේ පොලිසියට බාර දෙමු, හිතෙන අයට වෙඩි තියලා දාන්න.
ඒ තීරණේ එහෙම ගන්න බැරි නිසානේ දැන් මේකේ සමාජ සම්මුතියක් තියෙන්නේ. සමාජ කිවිසුමක් නෙමෙයි. අපිට ලොකු විවේචනයක් තියෙනවා මේ තියෙන නීති ගැන, මේ අධිකරණ පද්ධතිය ගැන, මේ පොලිසිය ගැන, මේවා ගැන අපිට ලොකු විවේචනයක් තියෙනවා. ඒ විවේචනයේ තියෙද්දිම මේක යම් සමාජ කිවිසුමක්. එතකොට මෙතන ඊටාම බියජනක අන්තරායක් තියෙනවා මේ සිද්ධි පිටිපස්සේ. මේ සිද්ධි පිටිපස්සේ තියෙන එක බියජනක අන්තරාවක් තමයි මේ තියෙන සමාජ කිවිසුම අවම මට්ටමේම පවා බිඳ වැටිලා මේක කියන්නේ අපි මේ සමාජ කිවිසුම වෙනුවට ඊට වඩා හොඳ සමාජ කිවිසුමක් ගේනවා කියන එක මිසක ඊට වඩා හොඳ පද්ධතියක් ව්‍යුහයක් ස්ථාපිත කරනවා කියනවා මිසක මේ ඔක්කොම අරාජික කරලා දාන අදහසක නෙමෙයි අපි. අනිත් එක තමයි දැන් මේ වගේ සිද්ධ වෙන්නේ එක පාතාල ව්‍යුහයක් වෙනුවට වෙන පාතාලයක් ස්ථාපිත වෙනවා. අලුතෙන් හැදෙන පාතාලේ මොකක්ද? නීතියට පිටින් මිනී මරණ කිව්වට පස්සේ දැන් පොලිසිය එතෙන්ද ගිහිල්ලා. පොලිසිය එතෙන්ද ගිහිල්ලා. රිමාන්ඩ් එකේ ඉන්න හිරකාරව අරන් ඇවිල්ලා මරනවා වෙඩි තියන. එතකොට දැන් හැදෙන්නේ එක පාතාලයකට විරුද්ධව තව පාතාලයක් ගොඩනගෙන්න අපි ඉඩ දෙනවා. ඒ අලුතෙන් හැදෙන පාතාලේ කොස්ගොඩ තාරකාලාගේ පාතාලයට වඩා භයානකයි. ඒ අලුතෙන් හැදෙන පාතාලේ ඌරුජුවාලාගේ පාතාලයට වඩා භයානකයි. ඒ අලුතෙන් හැදෙන පාතාලේ මාකඳුරේ මදුෂ්ලාගේ පාතාලයට වඩා භයානකයි. මොකද ඒ අලුතෙන් හැදෙන පාතාලෙට රාජ්‍ය බලය තියෙනවා. රාජ්‍ය අනුග්‍රහය තියෙනවා. ඒ අලුතෙන් හැදෙන පාතාලෙට නිල ඇඳුම් තියෙනවා. ඒ අලුතෙන් හැදෙන පාතාලෙට මහජන බදු මුදල් වලින් මිලදී ගත්ත ආයුධ තියෙනවා. ඒ අලුතෙන් හැදෙන පාතාලයට දේශපාලන අනුග්‍රහය තියෙනවා. මේක නොයලැක්විය හැකි, අභියෝග කළ නොහැකි, පරීක්ෂණ කළ නොහැකි එහෙම පාතාලයක් මේ හැදෙන්නේ. දැන් බලන්න ශ්‍රී ලංකා නීතිඥ සංගමය පොලිස්පතිවරයාට කිව්වට පස්සෙත් පොලිසිය මිනිමර. මෙයාව මරන්න ඉඩ තියෙනවා කියලා කිව්වට පස්සේ දැන් කලින් නම් තිබුණේ නීතිඥ සංගමය වගේ එකක් පොලිස්පතිවරයාට කතා කරාට පස්සේ මේව වලකිනවා. ඊපස්සේ කලින් මාධ්‍යවල දැම්මට පස්සේ මෙයාව මරන්න යන්නේ කියලා එයා මරණ උත්සාහය හකුල ගන්න. දැන් කලින් දවසේ මාධ්‍යවල ගියාට පස්සෙත් මැරුවා. මානව හිමිකම් කොමිසම මේගොල්ලෝ මරයි කියලා මැදිහත් වුණාට පස්සෙත් මැරුවා. අනිත් එක මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඉස්සෙල්ලා පොලිසිය ඇවිල්ලා කතන්දරයක් කියන. ආයුධ පෙන්වන්න ගියා මේ තුවක්කුවක් කරන් වෙඩි තියන්න හැදුවා. හරි අභූත කතාවක්. මාංචු තියෙන කෙනා මාංචු දාගෙන ආපු කෙනා කොහොමද බෝම්බයක් ගහන්න හැදුවේ? ඒ ප්‍රශ්න ඔක්කොම තිබෙදී පොලිසිය කතාවක් කියනවා. ඊට පස්සේ යාට වෙඩි තිබ්බා. වෙඩි තිබ්බේ දණියෙන් පල්ලෙහාට. වෙඩි තියෙනකොට මෙයා ඔළුවෙන් හිටගත්තා. ඒ නිසා ඔළුවට වෙඩි වැදුනා වගේ කතා කී හිටව අජිත් රෝහණ මහත්තයා අපිට මතකයිනේ කී සැරයක් ওই කතාව කිව්වද කියලා. ඔය අන්තිමට එක සැරයක මේ මහත්තයාට කට්ටිය කිව්වා මාධ්‍යවේදියෝ ඕක කියන්නේ නැතුව වෙන කතාවක් කියන්න බැරිද කියලා. හරි දැන් මේ සැරේ වෙලා තියෙන්නේ කතාවක් කියන්නේ නැහැ. කතාව කියන්නේ නැහැ කියලාම කියන්නේ ඉස්සර රහසේ කරා දැන් විවෘතයි. ඉස්සර බොරුවට හරි කතාවක් ගෙතුවා දැන් මුකුත් නැහැ. දැන් කියන්නේ සිදුවීමක් වුණා මැරුණා පරීක්ෂණ පවත්තලා පස්සේ කියන්න. ඕවගේ පරීක්ෂණ නැහැ. දැන් මාකඳුරේ මදුෂ්ට වෙඩි තිබ්බේ වෙන පාතාල කණ්ඩායමක් කිව්වනේ ඇවිල්ලා. හරි ඊට පස්සේ ඒගොල්ලෝ බයිසිකලේ දාලා පැනලා ගියා කිව්වනේ මරදාන ටවුන් එක මැද. මරදානේ මුකුත් මාලිගාවත්තේ මරදානේ කොහෙවත් CCTV වැඩ කළලත් නැහැ. එහෙම මුකුත් නැහැ. අර පෙම්වතියගේ බෙල්ල කපපු කෙනා හංවැල්ලේ ඉඳලා වේල්ල වීදියට එනවා CCTV තියෙනවා. මරදානේ CCTV නෑ. වෙච්ච දේ ගැන කවුරුත් දන්නේ නෑ. බයිසිකලේ හම්බුණා. බයිසිකලෙන් වෙඩි තියන්න ආපු මැරයෝ බයිසිකලේ දාලා පයින් තමයි ගිහින් තියෙන අච්චර පොලිසියෙන් බේරෙන්නේ. එතකොට මෙතන හරි පැහැදිලි මේ දැන් විවෘතව මේක ඇවිල්ලා තියෙනවා. දැන් මේකේ අර්බුදේ ඉන්නේ කාටද? මේකේ අර්බුදේ අපි අනතුරු අඟවනවා මේ ව්‍යුහය මේ අලුත් පාතාලය ස්ථාපිත වෙන්න දෙන්න බෑ. අපිට මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ආණ්ඩු විරෝධයක් හදලා මේක ASCII කොහොමද බලය ගන්න කියලා. හරි එහෙම නැතිනම් හුදු මානවවාදී කතාවක් නිකන් හුතු පෙර අඬන්න හරි. එහෙම එකක් නෙවෙයි. එහෙම නැත්නම් මේ නීති ආධිපත්‍ය තහවුරු කරන්න ඕන කියලා මාර කතාවක් හරි නෙවෙයි අපිට තියෙන්නේ. අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ අයුක්තියට ඉඩ දුන්නොත් එහෙම. මේ ප්‍රශ්නෙට ඉඩ දුන්නොත් එහෙම අනාගතේ මොනවා වෙයිද? දැනටමත් මිනිස්සු ඉන්නේ බිඳුවේ මට්ටමේ ඉන්නත් සටන් කරන්න වෙච්ච ජනතාවක් දැන් ඉන්නේ. එහෙම සමාජය. ඒ සටන් කරන මිනිස්සුන්ට ඒ සටන් කරන මිනිස්සුන්ට නායකත්වය දෙන සමාජ ක්‍රියාකාරකයන්ට හෙට ආයුධ පෙන්වන්න කියන්න ඉඩ තියෙනවා. විකල්ප දේශපාලන මතධාරීන්ව හෙට පොලිසිය ආයුධ පෙන්වන්න කියන්න ඉඩ තියෙනවා. ඒ විතරක් නෙමෙයි තමන්ගේ රාජකාරිය අවංකව කරන ඒක වෙනුවෙන් ওই දේශපාලන බලාධිකාරයන්ට නැමෙන්නේ නැති අවංක මිනිස්සු. ඒ මිනිස්සු හොයාගෙන පොලිස් කණ්ඩායම් එන්න ඉඩ තියෙනවා. ඒගොල්ලන්ව ආයුධ පෙන්වන්න අරන් යන්න ඉඩ තියෙනවා. අපි අනතුරු අඟවනවා මේ ආණ්ඩුව ඇතුළේ ගොඩක් පරස්පරතා තියෙනවා. ආණ්ඩුව ඇතුළේම ඉන්න විවිධ පරස්පරතා තියෙන අය හොයාගෙනත් ඔය පොලිස් කණ්ඩායම ඔය අලුතෙන් හැදෙන පාතාල ව්‍යුහෙම එන්න ඉඩ තියෙනවා. ඔය විදිහටම ඒගොල්ලන්වත් ආයුධ පෙන්වන්න එහෙම අරන් යන්න ඉඩ තියෙනවා. ඒ නිසා හෙට ගැන මේක හැදෙන්න ඉඩ දුන්නොත් මේක තහවුරු වෙන්න ඉඩ දුන්නොත් මේක පාතාලේ මර්ධනය කිරීම කුඩු මර්ධනය කිරීම වගේ ප්‍රශ්නයක් නෙවෙයි. අවංකව ඒක කරනවා නම් ඒක කරන්න ඕනේ මිනිමරලා නෙමෙයි. ඒක කරන විදිහක් තියෙනවා. මූලය නැති කරන්න ඕන කුඩු නම් කුඩු එන විදිය නවත්තන්න ඕනේ. ඒක හරි සරල වැඩක්. ඒක නවතින්නේ නැත්තේ ඇයි? එක්කන මරලා නෙවෙයිනේ මේක කරන්න ඕනේ. පාතාලේ නවත්තන්න තියෙන හොඳම විදිය ඒකට තියෙන දේශපාලන අනුග්‍රහය නවත්තන්න. හරි ඒක දැන් වෙන්න ඉඩ තියෙන දේ තමයි මේක අපි දැන් මේක ආරක්ෂා කරනවානේ ආණ්ඩුවේ විවිධ තර්කදද අපි ඒගොල්ලන්ට කියන ඔබ හොයාගෙනත් මේක එන්න ඉඩ තියෙනවා. හෙට සමහර විට අභයාරාමයට එන්න ඉඩ තියෙනවා පොලිස් කණ්ඩායම.
හෙට සමහර විට විදුර වික්‍රමනායක වගේ කෙනෙක්ව, එහෙම නැත්නම් විජේදාස රාජපක්ෂ වගේ කෙනෙක්ව, එහෙම නැත්නම් විමල් වීරවංශ වගේ කෙනෙක්ව ආයුධ පෙන්වන්න එක්ක යන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ සියලු දෙනාගේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක්, මේකට ඉඩ දෙන්න එපා. ඒ නිසා අපි ඉල්ලා හිටිනවා ජනතාවගෙන් මේක ඉදිරියේ නිහඬව ඉන්නේ හරි පාතාලයේ තියෙන නිෂේධනීය පැති ගැන හිතලා මේවා සාධාරණීකරණය කරන්නේ හරි නැතුව එතනින් එහා ක්‍රියාකාරීත්වයකට මැදිහත් වෙන්න කියලා අපි ඉල්ලා හිටිනවා ජනතාවට.